ආයුබෝවන් සියලුටම අදත් අපි සුපුරුදු පරිදි සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණමිතිය 5 වන පාඩම සමග. ඉතින් මම පස්වෙනි පාඩමෙන් සාකච්ඡා කරන්න යන්නේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුන වන sin θ cos θ හා tan θ හි එක් එක් වෘත්තපාද තුල හැසිරීම තමයි අධ්‍යයනය කරන්න යන්නේ. ඉතින් අපි මුල් පාඩම් වලදී අධ්‍යයනය කරා කෝණික විචලනය. අපි කෝණික විචලනය අධ්‍යයනය කිරීමේදී කිසියම් අචල රේඛාවක් සලකලා ඒ අචල රේඛාවට සාපේක්ෂව භ්‍රමණය වන OP රේඛාවක් ගත්තා. මේ අචල රේඛාව සහ OP අතර කෝණය අපි θ කියලා සලකලා මේ θ වල විචලනය තමයි අපි අධ්‍යයනය කරේ. right එතකොට මම මෙතනදී xy අක්ෂ පද්ධතිය මේ විදිහට සලකනවා. OX අක්ෂය මම සලකනවා මේකේ අචල රේඛාව කියලා. මම භ්‍රමණය වන OP රේඛාව පටන් ගන්න OX අක්ෂයෙන් කියලා ගන්නවා. ඒකදී ආරම්භක ලක්ෂයදී මම ගන්නෙ A කියලා. දැන් P ලක්ෂයේ A ලක්ෂයේදී සිට ආරම්භ කරලා මේ විදිහට යාට ගමන් කරන්න පුළුවන් සම්පූර්ණ වෘත්තයක්. වෘත්තයක් ගමන් කරන නැවත A ලක්ෂයට මෙයාට පැමිණෙන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ XY අක්ෂ පද්ධතිය මගින් මේ සම්පූර්ණ වෘත්තයේ කොටස් කීයකට කැඩෙනවද? මේ සම්පූර්ණ වෘත්තයේ කැඩෙන කොටස් හරියටම 4කට. එක සමාන කොටස් 4කට කැඩෙනවා. එතකොට අපි දන්නවා කෝණයක මිනුම් අපි ආරම්භ කරන්නේ අචල රේඛාවේ සිට වාමාවර්ත දිශාවට දාන කියලා තමයි අපි ගන්නෙ. ඒ වගේම මෙතන මම ගත්ත සම්මත අක්ෂය තමයි OX අක්ෂය. OX අක්ෂයේ සිට මම මේ එක් සමාන කොටස් 4 මට නම් කරන්න පුළුවන් මේ විදිහට. මෙයා නම් කරනවා මම පළවන වෘත්තපාදය කියලා. මේකට අපි කියන්නේ පළවන වෘත්තපාදය කියලා. මෙයාට කියන්නේ අපි දෙවන වෘත්තපාදය කියලා. මෙයාට අපි කියන්නේ තුන්වන වෘත්තපාදය කියලා. මෙයාට අපි කියන්නේ හතරවන වෘත්තපාදය කියලා. එතන අපිට පුළුවන් මේ විදිහට x අක්ෂයේ ධන දිශාවෙන් වාමාවර්ත දිශාවට වෘත්තපාද හතර නම් කරන්න. මෙයා පළවෙනි වෘත්තපාදය, මෙයා දෙවෙනි වෘත්තපාදය, මෙයා තුන්වෙනි වෘත්තපාදය, මෙයා හතරවෙනි වෘත්තපාදය කියලා. එහෙනම් දැන් මේ p ලක්ෂයට පුළුවන් a ලක්ෂයෙන් ගමන් ආරම්භ කළා මේ විදිහට පළවෙනි වෘත්තපාදයේ පසු කරනවා, දෙවෙනි වෘත්තපාදයේ පසු කරනවා, තුන්වෙනි වෘත්තපාදයේ පසු කරනවා, හතරවෙනි වෘත්තපාදයේ පසු කරනවා. එතකොට අපි දන්නා මේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුන අපේ sin θ, cos θ, tan θ. මෙන්න මේ තුන් දෙනාගේ හැසිරීම අපි අධ්‍යයනය කරනවා වෙන වෙනම පළවෙනි වෘත්තපාදයේ තුලදී, දෙවෙනි වෘත්තපාදයේ තුලදී, තුන්වෙනි වෘත්තපාදයේ තුලදී, හතරවෙනි වෘත්තපාදයේ තුලදී. එහෙනම් අපි බලමු sin θ, cos θ, tan θ කියන මේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත තුනේ මෙන්න මේ වෘත්තපාද හතරේ හැසිරෙන්නේ කොහොමද කියලා. right? එහෙනම් අපි මුලින්ම බලමු පළවෙනි වෘත්තපාදය තුල sin θ, cos θ, tan θ හැසිරීම. පළවෙනි වෘත්තපාදය කියලා කියන්නේ θ වලගේ බිඳුවයි ෆයි බෙදීම දෙක අතර. අපි දන්නවා හරියටම අංශක 90ක් තමයි මෙතනදී θ කෝණය හැරෙන්න පුළුවන්. එහෙනම් θ වලගේ බිඳුවට වැඩි ෆයි බෙදීම දෙකට වඩා අඩුයි. right ඒ අවස්ථාවේදී අපිට පුළුවන් මේ විදිහට අක්ෂ පද්ධතිය ඇඳගන්න. මේ තියෙන OX අක්ෂය, මේ තියෙන OY අක්ෂය. එතන P ලක්ෂයට පුළුවන් මේ විදිහට වෘත්තාකාර මාර්ගයක ගමන් කරලා වෘත්ත චාපයක මේ විදිහට ගමන් කරලා A ලක්ෂයේ සිට B ලක්ෂයට පැමිණෙන්න. අපි සාධාරණ ලෙස මේ විදිහට හිතමු P ලක්ෂය දැන් මෙතන ඉන්නේ කියලා. සාධාරණ අවස්ථාවක් ගමු. ඒ අවස්ථාවේදී අපි ගමු OX සමග OP සාධන කෝණය θ ලෙස ගන්නවා. එතනම ගත්තා OX සමග OP සාධන කෝණය θ කියලා. එතකොට මම මෙතනදී පුළුවන් OX අක්ෂය මත OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය මේ විදිහට අඳ ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා A ලක්ෂය අපි ගමු M කියලා. right? එතකොට OM කියලා කියන්නේ OX රේඛාව මත OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. එලෙසම මට පුළුවන් OY රේඛාව මත OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය මේ විදිහට අඳගන්න. මම එක ගන්නම් OM කියලා. එහෙනම් OM කියන්නේ මොකද්ද? OM කියලා කියන්නේ OY මත OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. right? එතකොට අපි අක්ෂ පද්ධතිය මිනුම් කරන්නේ O සිට x දිශාවට අපි ධන කියලා ගන්නවා. මේ ඊට විරුද්ධ දිශාවට අපි ඍණ කියලා ගන්නවා. O සිට y දිශාවට අපි ධන කියලා ගන්නවා. ඊට විරුද්ධ දිශාවට අපි ඍණ කියලා ගන්නවා. දැන් එතකොට අපි දන්නවා මේ m ලක්ෂයේ ඉන්නේ මේ පැත්තට. එහෙනම් මේකේ OM මොකද වෙන්නේ? OM දිග පැහැදිලිව ධනයි. OM කියන්නේ පැහැදිලිව ධනාගය. එලෙසම ON අපි ගන්න මේ පැත්තට. එහෙනම් ON මොකද වෙන්නේ මෙතනදී? ධන වෙනවා. එහෙනම් පළවෙනි වෘත්තපාදයේ තුලදී OP රේඛාවේ OX මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය සහ OY මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය ON මොකද වෙන්නේ? ධනාගයන් වෙනවා. right? එහෙනම් අපි මුලින්ම බලමු මේකේ cos θ අනුපාතය. right? මම පළවෙනිට ගන්නවා cos θ අනුපාතය.
එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ ත්‍රිකෝණමිතික අනුපාත තුන කොහොමද අපි අර්ථ දක්වන්නේ කියලා. අද අපි cos θ අපිට අර්ථ දක්වන්න පුළුවන්. cos θ කියලා කියන්නේ OX අක්ෂය මත OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග බෙදනවා අපි OP රේඛාවේ මාපාංකය. right? එහෙනම් මම ලියන්න පුළුවන් OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදනවම OP රේඛාවේ මාපාංකය. right? එතකොට පළවෙනි වෘත්තපාදයේ තුලදී OX මත OP ගේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ OM. right? එහෙනම් මම මෙතනට OM ආදේශ කරනවා. එහෙනම් OM බෙදීම OP. එහෙනම් දැන් අපිට ආව cos θ කියන්නේ OM බෙදීම OP මාපාංකය. මාපාංකය OP කියන්නේ මොකද්ද? මාපාංකය OP කියලා කියන්නේ මේක ධනාංකයක් කියලා අපි ගන්න. OP හැම වෙලාවෙම අපි ධන කියලා ගන්න. එතකොට ඒකට අපි කියවේ දෛශිකාරය කියලා. එතකොට මේ දෛශිකාරයට පුළුවන් වෘත්තපාද හතර තුනම භ්‍රමණය වෙන්න. මේ කොයි වෘත්තපාදයේ හිටියත් මේ දෛශිකාරය අපි ගන්න හැම විටම ධනයි කියලා. right? එතකොට එහෙනම් cos θ ගේ ලකුණ තීරණය වෙන්නේ කා මතද? තනිකරම තීරණය වෙන්නේ OM මත. එතකොට පළවෙනි වෘත්තපාදයේ තුලදී අපි පැහැදිලිව දන්නවා OM කියන්නේ ධනාංගයක්. එහෙනම් පළවෙනි වෘත්තපාදයේ තුලදී මොකද වෙන්නේ cos θ? මෙයා ධනයි කියන්නේ cos θ ධන. එහෙනම් පළවෙනි වෘත්තපාදයේ තුලදී cos θ අපිට ලැබෙන්නේ ධනාංගයක්. right? එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතනදී OM ධන නිසා පළවෙනි වෘත්තපාදයේ තුලදී cos θ විශාලයි බිඳුව නැත්නම් cos θ ධන වේ. right? එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් cos θ කියන්නේ පළවෙනි වෘත්තපාදයේ තුලදී ධනාංගයක් කියලා. right? එතකොට අපි බලමු P ලක්ෂයේ A ලක්ෂයේදී සහ B ලක්ෂයේ සිටිනකොට cos θ වලගේ මොකක්ද කියලා. එතකොට P ලක්ෂයේ A ලක්ෂයට එනවා කියන්නේ මෙන්න මේ කෝණේ කොච්චරක් වෙනවද? බිඳුවක් වෙනවා. P ලක්ෂයේ B ලක්ෂයට එනවා කියන්නේ මේ θ කෝණේ කොච්චරක් වෙනවද? 90ක් වෙනවා. right? එහෙනම් මම බලන මුලින්ම θ සමානයි බිඳුව විට. θ සමානයි බිඳුව විට. එතකොට θ සමානයි බිඳුවේදී මොකද්ද වෙන්නේ? θ සමානයි බිඳුව වෙනකොට වෙන්නේ P ලක්ෂයේ Aට පැමිණෙනවා. එතකොට OP රේඛාවේ OM මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණේ OM වලගේ මොකද වෙන්නේ? OP වෙනවා. දැන් අපි ගන්නේ මොකද්ද? cos θ. cos θ අපිට ලැබෙන්නේ OM බෙදීම OP වල මාපාංකය. එහෙනම් OM වලගේ කෙලින්ම OP ට සමාන වෙනවා. right? එතකොට එහෙනම් අපිට ලියන්න පුළුවන් OM සමානයි OP වේ. එවිට cos දැන් අපි ගන්න කීයද? cos බිඳුව. cos බිඳුව අපිට ලියන්න පුළුවන්. එතකොට OP බෙදීම OP කියලා ලියන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? OP බෙදීම OP කියලා කියන්නේ cos බිඳුවේ අගේ කීයක් කියලා අපිට නේද? එහෙනම් එකක් කියලා එනවා. right? ඊළඟට අපි ගමු P ලක්ෂයේ B සිටිනකොට. ඒ කියන්නේ θ වලගේ 5 බෙදීම 2 වෙන විට. අන්න. θ සමානයි 5 බෙදීම 2 වෙනකොට මොකද වෙන්නේ? θ සමානයි 5 බෙදීම 2 වෙනකොට P ලක්ෂයේ B ට පැමිණෙනවා. P ලක්ෂයේ B ට ආවයි කියන්නේ OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ OX මත මොකද වෙන්නේ? අන්න M ලක්ෂයේ දැන් පැමිණලා ඉන්න හරියටම O මතට. එතකොට M සහ O සමපාතයි කියන්නේ OM දිග බිඳුවක් වෙනවා. එහෙනම් OM දිග බිඳුවක් වෙනවා. right? එතකොට අපිට එහෙනම් cos 5 බෙදීම 2 ලියන්න පුළුවන් මේ විදිහට. cos 5 බෙදීම 2 කියන්නේ OM බෙදීම OP වල මාපාංකය. එතකොට අපි දන්නවා OM කියන්නේ බිඳුවයි. එහෙනම් OP මාපාංකය. එහෙනම් කොච්චරද? cos 5 බෙදීම 2 අපිට ලියන්න පුළුවන් බිඳුවයි කියලා. එහෙනම් අපිට cos 5 බෙදීම 2 බිඳුවයි කියලා ආවා. right? එහෙනම් මේ විදිහට තමයි එහෙනම් cos θ වල හැසිරීම. එහෙනම් θ වලගේ බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා වැඩි වීමේදී cos θ වලගේ මොකද වෙන්නේ? cos θ වලගේ එකේ සිට බිඳුව දක්වා අඩු වෙනවා. right? එහෙනම් අපිට ලියන්න පුළුවන් අවසාන වශයෙන් θ හි අගය බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා වැඩි වීමේදී cos θ හි අගය එකේ සිට බිඳුව දක්වා අඩු වේ. right? එහෙනම් අපිට අවසාන වශයෙන් ලියන්න පුළුවන් θ කියන එක θ හි අගය බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා වැඩි වීමේදී cos θ හි අගය එකේ සිට බිඳුව දක්වා අඩු වේ කියලා ලියන්න පුළුවන්. ඔක අපිට මේ විදිහට ප්‍රස්තාරයකින් දක්වන්න පුළුවන්. right? අපි බලමු කොහොමද එන එක දක්වන්නේ කියලා. එතකොට θ වලගේ බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා වැඩි වීමේදී cos θ වලගේ එකේ සිට බිඳුව දක්වා අඩු වෙනවා කියලා කිව්වා. අපිට පුළුවන් මේක ප්‍රස්තාරයක මේ විදිහට දක්වන්න කරන්න. මේ විදිහට අපි ගමු. මේ තියෙන්නේ θ වලගේ. මේ තියෙන්නේ cos θ වලගේ. right? එතකොට අපි දන්නවා θ බිඳුවේදී θ වලගේ බිඳුව වෙනකොට cos θ වලගේ කීයක් වෙනවද? එකක් වෙනවා. θ වලගේ 5 බෙදීම 2 වෙනකොට නැත්නම් අංශක 90 වෙනකොට cos θ වලගේ කොච්චරක් වෙනවද?
cos theta වලගේ බිඳුවක් වෙනවා. right. එතකොට අපිට එන මේකේ theta වල හැසිරීම අපිට දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් හැසිරෙනවා කියලා. එතකොට theta වලගේ බිඳුවේ සිට පයි බිඳුව දෙක දක්වා වැඩි වීමේදී cos theta වලගේ කේස් බිඳුව දක්වා මේ විදිහට අඩු වෙනවා කියලා අපිට ප්‍රස්ථාරයකින් cos theta වලගේ theta සහ cos theta වල ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න පුළුවන්. right. මේ විදිහට බලමු sin theta කොහොමද හැසිරෙන්නේ කියලා. දැන් අපි බලමු sin theta වල විචලනයේ පළවෙනි වෘත්තපාදය තුලදී අපිට sin theta අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට sin theta අර්ථ දක්වන හැටි අපි ඉගෙන ගත්තා. sin theta කියලා කියන්නේ එතකොට OY අක්ෂය මත OP හි ප්‍රලම්භ ප්‍රක්ෂේපණයේ දිග. right. අපිට ලියන්න පුළුවන් එහෙනම් OY මත OP හි ප්‍රලම්භ ප්‍රක්ෂේපණයේ බෙදීම OP රේඛාවේ මාපාංකය. එතකොට අපි දන්නවා පළවෙනි වෘත්තපාදය තුලදී OY මත OP හි ප්‍රලම්භ ප්‍රක්ෂේපණය කියන්නේ OA. right. එහෙනම් ON බෙදීම OP වල මාපාංකය කියන්න පුළුවන්. දැන් අපිට පැහැදිලිව පේනවා පළවෙනි වෘත්තපාදය තුලදී මොකද වෙන්නේ? OY මත OP හි ප්‍රලම්භ ප්‍රක්ෂේපණය ON ළඟ මොකද වෙන්නේ? ධනාගයක්. එහෙනම් ON කියන්නේ ධනාගයක්. ON ධන නිසා පළවෙනි වෘත්තපාදය තුලදී sin theta මොකද වෙන්නේ? sin theta වලගේ මේක ධනාගයක් මෙයක් ධනාගයක්. එහෙනම් sin theta කියන්නේ ධන වෙනවා. ධනාගයක් වෙනවා. right. එහෙනම් පළවෙනි වෘත්තපාදය තුලදී sin theta ධනාගයක්. අපි දන්නවා a වල p ඉන්නකොට theta වලගේ බිඳුව. එහෙනම් theta සමානයි බිඳුවේදී. අර theta බිඳුව වෙනකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් theta බිඳුවට මෙතනට ආපුවම මොකද වෙන්නේ? මෙන්න මේ n ලක්ෂයේ o ලක්ෂයට පැමිණෙනවා. ඒ කියන්නේ on දිග බිඳුවක් වෙනවා. එහෙනම් on සමානයි බිඳුව වේ. එම නිසා sin බිඳුවේ යගේ අපිට ලියන්න පුළුවන් sin අංශක බිඳුව අපිට ලියන්න පුළුවන් කොහොමද? on කියන්නේ බිඳුවයි. එහෙනම් බිඳුව බෙදීම OP මාපාංකය කියන්නේ බිඳුව. එහෙනම් sin බිඳුව කියලා කියන්නේ කොච්චරද? බිඳුවයි කියලා අපිට එනවා. එලෙසම මට p ලක්ෂයේ b හි සිටිනකොට ඒ කියන්නේ θ සමානයි π බෙදීම 2 වෙද්දී මට බලන්න පුළුවන් on කොහොමද කියලා. right. θ π බෙදීම 2ක් කරනකොට හරියට p ලක්ෂයේ b ලක්ෂයට පැමිණෙනවා. ඒ කියන්නේ OP ගේ ප්‍රලම්භ ප්‍රක්ෂේපණය OY මත ON ළඟේ OP ට සමානයි. එහෙනම් මේක මාපාංකය OP ට සමානයි. එතකොට අපිට sin 90 නැත්නම් sin π බෙදීම 2 ලියන්න පුළුවන්. OP බෙදීම OP ඒ කියන්නේ කීයක් වෙනවද? එකක් කියලා අපිට එනවා. right. එහෙනම් අපිට දැන් පුළුවන් කියන්න මේ විදිහට θ වලගේ හියගේ බිඳුවේ සිට π බෙදීම 2 දක්වා වැඩි වීමේදී sin theta හි අගය බිඳුවේ සිට 1 දක්වා වැඩි වේ. එතකොට cos theta වලගේ මොකද උනේ? cos theta වලගේ එකේ සිට බිඳුව දක්වා අඩු වෙනවා. sin theta වලගේ බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙනවා. right. එහෙනම් මේක අපිට පුළුවන් ප්‍රස්ථාරකයෙන් මේ විදිහට නිරූපණය කරන්න. මේ තියෙන sin theta මේ තියෙන theta. එහෙනම් theta වලගේ බිඳුවේදී sin බිඳුවයි. theta වලගේ π බෙදීම 2 වෙනකොට මොකද වෙන්නේ? අන්න එකක් වෙනවා. right. මෙන්න මේ වගේ එනවා. right. එහෙනම් අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න පුළුවන් sin සඳහා. එහෙනම් θ අනුව sin θ ගේ හැසිරීම අපිට මේ වගේ ප්‍රස්ථාරයකින් නිරූපණය කරන්න පුළුවන්. right. දැන් අපි බලමු tan θ වල හැසිරීම පළවෙනි වෘත්තපාදය තුලදී. එතකොට අපිට tan θ අපිට අර්ථ දක්වන්න පුළුවන් මේ විදිහට tan θ කියලා කියන්නේ එතකොට OY මත OP ගේ ප්‍රලම්භ ප්‍රක්ෂේපණයේ දිග. right. එහෙනම් OY මත OP ප්‍රලම්භ ප්‍රක්ෂේපණය බෙදනවා අපි OX මත OP ප්‍රලම්භ ප්‍රක්ෂේපණය. right. එතකොට OY මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය කියලා කියන්නේ ON. එහෙනම් ON බෙදීම OX මත ප්‍රලම්භ ප්‍රක්ෂේපණය කියන්නේ OM. right. එහෙනම් tan θ වලගේ අපිට ආවා ON බෙදීම OM. ON බෙදීම OM. right. එතකොට අපි දන්නා පළවෙනි වෘත්තපාදය තුලදී OM සහ ON කියන දෙන්නම ධන සංඛ්‍යා. right. එහෙනම් OM ධනයි ON ධනයි නිසා පළවෙනි වෘත්තපාදය තුලදී tan θ මොකදන්නේ? ධනාගයක් කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මොකද ධනාගයක් බෙදීම ධනාගයක් කියන්නේ tan θ ධනාගයක්. දැන් අපි සැලකමු a හිදී p ඉන්නකොට ඒ කියන්නේ θ වලගේ බිඳුව වෙනකොට අපිට කියන්න පුළුවන් ඒකට OM වලගේ OM කියන්නේ මොකක්ද ඒකට? බිඳුවක් වෙනවා. OM දුර අපිට ගන්න පුළුවන් එතකොට OM කියලා කියන්නේ OP වල මාපාංකය.
එහෙනම් tan බිඳුව අපිට ලියන්න පුළුවන්. tan බිඳුව කියන්නේ බිඳුව බෙදීම OP වල මාපාංකය කියන්නේ බිඳුවයි කියලා අපිට ලියන්න පුළුවන්. ඒ කියන්නේ tan බිඳුවයි කියන්නේ බිඳුවයි කියලා අපිට එනවා. එතකොට අපි බලමු දැන් P ලක්ෂයේ B ඉන්නකොට ඒ කියන්නේ θ සමානයි 5 බෙදීම දෙකේදී අපි දන්නවා ON කියන්නේ මොකක්ද? ON සමානව කෙලිම OP මාපාංකයට. right. එතකොට අපිට ON ගත්තොත් කොච්චරක් වෙනවද? බිඳුවට. right. එහෙනම් දැන් tan 90 නැත්නම් tan 5 බෙදීම දෙක මට ලියා දක්වන්න පුළුවන්. OP මාපාංකයේ බෙදීම, OP දෙක බෙදීම බිඳුව අන්න බලන්න. මොකද එන්නේ OP බෙදීම බිඳුවයි කියන්නේ උඩ මේක අර්ථ දක්වන්න බෑ. එහෙනම් මේක අපරිමිත අගයක් කියලා. එහෙනම් tan θ වලගේ මේ විදිහට අපරිමිත අගයක් වෙනවා. අපිට කියන්න පුළුවන් මේක අර්ථ දක්වන්න බෑ. tan θ අපරිමිත වේ. අර්ථ දක්වන්න බෑ අපිට. right. දැන් බලමු එහෙනම් අපි මේකේ θ වලගේ බිඳුවේ සිට θ හි අගය බිඳුවේ සිට 5 බෙදීම දෙක දක්වා tan θ වලදී මොකද වෙන්නේ? tan θ හි අගය බිඳුවේ සිට අනන්තය දක්වා වැඩි වෙනවා. right. එහෙනම් බිඳුවේ සිට අනන්තය දක්වා වැඩි වෙනවා. එහෙනම් අපිට දැන් පැහැදිලිව පේනවා මේ විදිහට θ වලගේ බිඳුවේ සිට 5 බිඳුව දක්වා වැඩි වීමේදී tan θ වලගේ මොකද වෙන්නේ? බිඳුවේ සිට අපරිමිත අගයක් දක්වා වැඩි වෙනවා. අපිට ඔක පුළුවන් මේ විදිහට ප්‍රස්ථාරයක නිරූපණය කරන්න. එතකොට මේ තියෙන θ වලගේ මේ තියෙන tan θ වලගේ right. එතකොට මෙතන θ වලගේ බිඳුවයි මෙතන θ වලගේ 5 බෙදීම දෙකයි. right. එතකොට 5 බෙදීම දෙක හරහාම මේ විදිහට කඩේට ලකුණු කර ගන්නවා. දැන් අපි බැලුවොත් θ වලගේ බිඳුවක් වෙනකොට මොකද වෙන්නේ? θ බිඳුවයි කියන්නේ tan θ බිඳුවයි. right. එතකොට θ 5 බෙදීම දෙක වෙනකොට tan θ අපරිමිත අගයක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක නිරූපණය කරන්න පුළුවන් අපිට මේ විදිහට. මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ tan θ වල පළවෙනි වෘත්තපාදයේ තුල හැසිරීම. ඒ කියන්නේ බිඳුවයි 5 බෙදීම දෙක අතරදී මේ විදිහේ විචලනයක් තමයි අපිට බලා ගන්න පුළුවන් tan θ සඳහා. හරි. දැන් අපි බලමු දෙවන වෘත්තපාදයේ තුලදී sin θ cos θ හා tan θ හැසිරීම. right. එතකොට දැන් දෙවන වෘත්තපාදයේ තුල ඉන්නවා කියන්නේ θ වලගේ 5 බෙදීම දෙකට වැඩි 5ට වඩා අඩුයි. right. එහෙනම් දෙවෙනි අවස්ථාව θ හි අගය 5 බෙදීම දෙකට වැඩි 5ට අඩු අවස්ථාව. right. එතකොට ඒ සඳහා මට රූපයක් මේ විදිහට අඳ ගන්න පුළුවන්. එතකොට මේ තියෙන x අක්ෂය, මේ තියෙන y අක්ෂය. එතකොට මේ විදිහට OP රේඛාව දෙවන වෘත්තපාදයේ තුලදී විචලනය මට මේ විදිහට ලකුණු කර ගන්න පුළුවන්. මම මේක ගන්න A ලක්ෂය, මේක ගන්න B ලක්ෂය කියලා. එතකොට මම සාධාරණ ලෙස P ලක්ෂයේ පිහිටීමක් ගන්න මේ විදිහට මෙන්න OP රේඛාව. එතකොට θ කියලා කියන්නේ මොකද්ද? මේක θ කියලා කියන්නේ x අක්ෂයේ දන් දිශාවත් එක්ක හදන කෝණය. ඊළඟට මට පුළුවන් මේ OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය මේ විදිහට OX මත ඇඳ ගන්න. මම එක ගන්න M කියලා මේ ලක්ෂය. OY මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බැලුවොත් මම එක ගන්න M කියලා මේ විදිහට. එතකොට OM සහ OY කියලා කියන්නේ y අක්ෂය මත සහ x අක්ෂය මත ප්‍රලම්බ ප්‍රක්ෂේපය. හරි? අපිට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. එතකොට OX සමග OP සාධන කෝණය θ වේ. right. එතකොට මේක අපිට පැහැදිලිව කියන්න පුළුවන් දෙවන වෘත්තපාදයේ තුල මේ විදිහට P ලක්ෂය මෙහෙම හැසිරෙනකොට OM කියන්නේ මොන අගයක්ද? OM කියලා කියන්නේ මේකේ ඍණාගයක්. මොකද අපි මයින්නේ මේ පැත්තට. O සිට මේ පැත්තට මයින්නවා කියන්නේ ඒක ඍණාගයක්. නමුත් OM කියලා කියන්නේ ඉහළට තියෙන්නේ කියන්නේ OM කියලා කියන්නේ ධනාගයක්. එහෙනම් දෙවන වෘත්තපාදයේ තුලදී OP රේඛාවේ OX සහ OY මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණවල ලකුණු අපිට මේ විදිහට සලකන්න පුළුවන්. right. දැන් අපි බලමු sin θ cos θ tan θ කොහොමද හැසිරෙන්නේ කියලා. පළවෙනිම මම ලියා ගන්නවා sin θ. එතකොට sin θ අපි දන්නවා අර්ථ දක්වන්න sin θ කියලා කියන්නේ OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදෙනවා OP රේඛාවේ මාපාංකය. right. එතකොට OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියලා කියන්නේ අපි දන්නවා ON. right. එහෙනම් ON බෙදීම OP මාපාංකය කියලා මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට දෙවන වෘත්තපාදයේ තුල පැහැදිලිව කිව්වා ON කියන්නේ මොනවාගේද? ධනාගයක්. එහෙනම් ON ධන නිසා sin θ මොකද වෙන්නේ? අන්න දෙවන වෘත්තපාදයේ තුලදී sin θ වලගේ OP කියන්නේ ධනාගයක්, ON කියන්නේ ධනාගයක්. එහෙනම් දෙවන වෘත්තපාදයේ තුලදී sin θ මොකද වෙන්නේ? ධනයි කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. right. එහෙනම් දෙවන වෘත්තපාදයේ තුලත් sin θ ධනයි. පළවෙනි වෘත්තපාදයේ තුල sin θ ධනයි.
දැන් බලමු අපි p ලක්ෂයේ එහි ඉන්නකොට ඒ කියන්නේ හරියටම θ වලගේ 5 බෙදීම 2 වෙනකොට sin θ වලගේ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ θ සමානයි 5 බෙදීම 2 විතර. අන්න බලන්න θ 5 බෙදීම 2 විතර. එතකොට අපි දන්නවා OP රේඛාව හරියටම OA මත ඉන්නේ. ඒ කියන්නේ OY මත OP ගේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය ON වලගේ OP වෙනවා. එහෙනම් ON කියලා කියන්නේ එතකොට OP වෙනවා. එහෙනම් sin 5 බෙදීම 2 යගේ අපිට ලියන්න පුළුවන් ON කියන්නේ OP බෙදීම OP. ඒ කියන්නේ කීයක් වෙනවද එතකොට? එකක් වෙනවා. නම් sin 5 බෙදීම 2 කියන්නේ මෙතනදී එකක් කියලා වෙනවා. එලෙසම අපි බලමු p ලක්ෂයේ හරියටම බීටා ආවම ඒ කියන්නේ θ වලගේ හරියටම 5 වෙනකොට θ 5 විතර. අන්න θ 5 වෙනකොට අපි බලමු ON කියන්නේ මොකක්ද කියලා. එතකොට θ වලගේ 5 වෙනකොට හරියටම OP රේඛාව OB මත සමපාත වෙනවා. එතකොට n ලක්ෂයේ O ට සමපාත වෙනවා. ඒ කියන්නේ ON දෙක කොච්චරක් වෙනවද? බිඳුවක් වෙනවා. එහෙනම් sin 5 වලගේ අපිට ලියන්න පුළුවන් බිඳුව බෙදීම OP කියන්නේ බිඳුවයි. එහෙනම් sin 5 වලගේ බිඳුවක් කියලා වෙනවා. එහෙනම් අපිට මෙතන නික වෙනවා θ වලගේ θ අගය 5 බෙදීම 2 සිට 5 බෙදීම 2 සිට 5 දක්වා යාමේදී නේ දක්වා යාමේදී sin θ වලගේ මොකද වෙන්නේ? sin θ අගය මොකද වෙන්නේ? sin θ වලගේ බැලුවොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් එකේ සිට බිඳුව දක්වා අඩු වෙනවා. එකේ සිට බිඳුව දක්වා අඩු වෙනවා. නම් θ වලගේ 5 බෙදීම 2 සිට 5 දක්වා ගමන් කිරීමේදී sin θ වලගේ එකේ සිට බිඳුව දක්වා අඩු වෙනවා. රයිට් එහෙනම් අපිට මේක දැන් පුළුවන් මේ විදිහට ප්‍රස්ථාරයක නිරූපණය කරන්න. රයිට් අපි දැන් මේ විදිහට ඇඳුවොත් මේ තියෙන බිඳුව අවස්ථාව, මේ තියෙන 5 බෙදීම 2 අවස්ථාව, මේ තියෙන 5 කියන අවස්ථාව, මෙන්න θ වලගේ මෙන්න sin θ වලගේ. එතකොට අපි මුල් කොටසින් ඉගෙන ගත්ත හරියටම θ වලගේ 5 බෙදීම 2ක් වෙනවා. අපි දන්නවා ප්‍රස්ථාරය මේ විදිහට ගමන් කරා කියලා 1 කරා ආවා. මෙතන 1. එතකොට මේ තියෙන්නේ පළවන වෘත්තපාදයේ තුලදී sin θ වල හැසිරීම. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා θ වලගේ වැඩි වෙනකොට sin θ බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙනවා. එතකොට දෙවන වෘත්තපාදයේ තුලදී 5 බෙදීම 2 සිට 5 දක්වා θ වලගේ වැඩි වෙනකොට අන්න sin θ 1 සිට බිඳුව දක්වා අඩු වෙනවා කියලා අපිට පැහැදිලිව ආවා. right. එහෙනම් මේ වගේ හැසිරීමක් අපිට sin θ සඳහා දැක ගන්න පුළුවන් θ වලගේ 5 බෙදීම 2 දක්වා සිට 5 දක්වා වෙනස් වීමේදී. right. දෙවෙනි වෘත්තපාදයේ තුල දෙවෙනි අවස්ථාව අපි සලකමු cos θ වල විචලනය. right. cos θ වල අත්දැක ගන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා cos θ කියලා කියන්නේ OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය දිග. right. OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය දිග බෙදනවා අපි OP රේඛාවේ මාපාංකය. එතකොට OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය දිග කියලා කියන්නේ අපි දන්නවා OM. right. එහෙනම් OM බෙදීම OP වල මාපාංකය. right. දෙවෙනි වෘත්තපාදයේ තුල පැහැදිලිවම OM වලගේ මොනවාගියක්ද දෙන්නේ? ඍණාගියක්. එහෙනම් OM කුඩායි බිඳුව නිසා OM කුඩායි බිඳුව නිසා මොකද වෙන්නේ? OM කියන්නේ ඍණාගියක්, මෙයා ධනාගියක්. එහෙනම් cos θ කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ තුල මොනවාගියක්ද? ඍණාගියක් වෙනවා. පැහැදිලිව කියන්න පුළුවන් අපිට දෙවෙනි වෘත්තපාදයේ තුල cos θ ඍණයි කියලා. right. අපි දැන් බලමු විශේෂ අවස්ථා දෙක. එතකොට A ලක්ෂයේ P ඉන්නකොට බලමු ඒ කියන්නේ θ වලගේ හරියටම 5 බෙදීම 2 වෙනකොට. θ සමානයි 5 බෙදීම 2ේදී අපි බලමු cos 5 බෙදීම 2 කොහොමද වෙන්නේ කියලා. එතකොට cos θ අපි ලියන්නේ නැත්නම් cos 5 බෙදීම 2 අපි ලියන්නේ OM බෙදීම OP වල මාපාංකය. right. එහෙනම් අපි බලමු දැන් හරියටම θ 5 බෙදීම 2ේදී OM මොකද්ද වෙන්නේ කියලා. θ 5 බෙදීම 2 වෙනකොට අපි දන්නවා මේ OP රේඛාව OM මත සමපාත වෙනවා. M ලක්ෂය ඇවිල්ලා මොකද වෙන්නේ? එතකොට හරියටම O මත සමපාත වෙනවා. OM දී කොච්චරක් වෙනවද? බිඳුවක් වෙනවා. එහෙනම් මට cos 5 බෙදීම 2 ලියන්න පුළුවන් මේ විදිහට. OM කියන්නේ බිඳුවයි, බිඳුව බෙදීම OP වල මාපාංකය කියන්නේ බිඳුව. ඒ කියන්නේ cos 5 බෙදීම 2 අපි ලියනවා බිඳුවක් කියලා. දෙවන අවස්ථාව අපි ගත්තොත් P ලක්ෂයේ B වල ඉන්නකොට ඒ කියන්නේ හරියටම මේ කෝණය එතකොට 5 වෙනවා. එහෙනම් θ සමානයි 5 විතර. θ සමානයි 5 විතර. අන්න OM වලගේ අපිට ලියන්න පුළුවන් කොහොමද එතකොට? OM කියලා කියන්නේ OP වල මාපාංකය. OM සමානයි OP මාපාංකය. නැත්නම් OM මාපාංකය කියලා මේ අවස්ථාවේදී OP මාපාංකයට සමාන වෙනවා. එතකොට අපිට ලියන්න cos 5 වලගේ අපිට ලියන්න පුළුවන් cos 5 කියලා කියන්නේ OM එතකොට පැහැදිලිව කියන්න පුළුවන් මේ පැත්තට තියෙන ඍණාගය. එන ඍණ OP බෙදීම OP ඒ කියන්නේ cos 5 කියන්නේ ඒක කීයක් කියලා නේද අපිට ඍණ එකක් කියලා අපිට ගන්න පුළුවන්. මෙයා අපි ධනයි කියලා ගන්නෙ, මෙයා ඍණයි කියලා ගන්න හේතුව තමයි මෙයා ඉන්නේ මේ පැත්තට OX අක්ෂයේ විරුද්ධ දිශාවට ඉන්නේ කියන්නේ ඍණ එකක් කියලා අපිට එනවා. එහෙනම් cos 5 කියන්නේ ඍණ එක. එහෙනම් මේකෙදි පැහැදිලිව කියන්න පුළුවන් θ වලගේ
ෆයි බෙදීම 2 සිට ෆයි දක්වා යාමේදී මොකද වෙන්නේ? cos theta වලගේ මොකද වෙන්නේ? cos theta කියන්නේ අපිට කියන්න පුළුවන් cos theta වලගේ අපිට පැහැදිලිව කියන්න පුළුවන් බිඳුවේ සිට ඍණ 1 දක්වා අඩු වෙනවා. බිඳුවේ සිට ඍණ 1 දක්වා අඩු වේ. බිඳුවේ සිට ඍණ 1 දක්වා මොකද වෙන්නේ? අඩු වෙනවා. right එහෙනම් අපි දැන් බලමු cos theta වල හැසිරීම. අපිට මේ විදිහට ප්‍රස්තාරයකට දාන්න පුළුවන් theta වලගේ cos theta වලගේ. right එහෙනම් මෙන්න theta වලගේ බිඳුව, මෙන්න theta වලගේ phi බෙදීම 2, මෙන්න theta වලගේ phi කියන අවස්ථාව. right. දැන් අපි දන්නවා පළවෙනි අවස්ථාවේදී අපි කතා කරා theta වලගේ බිඳුවේදී cos theta කියන්නේ 1යි. phi බෙදීම 2 වෙනකොට හරියටම බිඳුවක් ආවා. ඒ කියන්නේ මේ වගේ හැසිරීමක් අපිට නිරූපණය වුණේ. දැන් phi බෙදීම 2 සිට phi දක්වා ගමන් කිරීමේදී අපි කිව්වා හරියටම phi බෙදීම 2 දී cos theta කියන්නේ බිඳුවයි. එතකොට cos phi කියන්නේ ඍණ 1යි. ඒ කියන්නේ මේ පැත්තෙන් අපිට ඍණ 1 ලකුණු කරන්න පුළුවන් මේ විදිහට. එහෙනම් phi වෙනකොට හරියටම ප්‍රස්ථාරයේ ඉන්න මේ ආකාරයේ හැඩයක්. මේ තියෙන එතකොට cos theta වල හැසිරීම phi බෙදීම 2 සිට phi දක්වා ගමන් කිරීම. ඒ කියන්නේ දෙවන වෘත්ත පාදය තුලදී. right. දැන් අපි බලමු දෙවන වෘත්ත පාදයේ තුන්වෙනි අවස්ථාව. ඒ කියන්නේ tan theta වල හැසිරීම. හරි. එහෙනම් tan theta අපිට දැන් අත් දක්වන්න පුළුවන්. tan theta කියලා කියන්නේ මොකද්ද? tan theta කියලා කියන්නේ OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග බෙදනවා අපි. OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග. එතකොට OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග බෙදනවා. OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග. ඒ කියන්නේ OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ ON බෙදනවා. OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග OM කියලා අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා දෙවන වෘත්ත පාදයේ තුලදී OM සහ ON වල ලකුණ අපි අධ්‍යයනය කරා. OM කියන්නේ ඍණාගයක්, ON කියන්නේ ධනාගයක්. එතකොට මොකද වෙන්නේ? එතකොට tan theta ලාග අපිට කියන්න පුළුවන් මෙයා ඍණයි මෙයා ධනයි. ඒ කියන්නේ ධනයි මෙයා ඍණයි කියන්නේ tan theta කුඩයි බිඳුව කියලා එනවා. එහෙනම් දෙවන වෘත්ත පාදයේ තුල tan කියන්නේ මොනාගයක්ද? ඍණාගයක් කියලා අපිට පැහැදිලිව එනවා. right. දැන් බලමු අපි විශේෂ අවස්ථා දෙක අපේ ඒ ලක්ෂයේ P ඉන්නකොට අපිට කියන්න පුළුවන් කියන්නේ θ වලගේ phi බෙදීම 2 වෙනකොට. හරි. θ සමානයි phi බෙදීම 2 විතර. අපි දන්නවා දැන් tan වලගේ රඳාපවතින ඉන්නේ OM සහ OM මත. දැන් බලමු අපි ON කියන්නේ මොකක්ද කියලා. θ phi බෙදීම 2ක් වෙනකොට ON කියලා කියන්නේ හරියටම OP දිග. right. එහෙනම් OP දිගට සමාන වෙනවා. right. OM කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා මෙයා phi බෙදීම 2ක් වෙනකොට හරියටම m ලක්ෂය ඕට සමපාදනවා. ඒ කියන්නේ බිඳුව. එහෙනම් tan phi බෙදීම 2 අපිට ලියන්න පුළුවන් ON කියලා කියන්නේ OP බෙදනවා. OM කියලා කියන්නේ බිඳුව. අන්න. එතකොට මෙයා අපිට අත් ලක්වන්න බෑ. ඒ කියන්නේ අපරිමිත අගයක් වෙන්නේ. ඒ කියන්නේ tan phi බෙදීම 2 අපරිමිත අගයක් අපිට වෙනවා. right. ඊළඟට අපි බලමු p ලක්ෂය හරියටම b ට එනවා. ඒ කියන්නේ b ට එනවා කියන්නේ θ වලගේ phi වෙනවා. එහෙනම් θ phi විතර. θ phi විතර ON කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා θ වලගේ phi වෙනකොට හරියටම p ලක්ෂය b ට සමපාත වෙනවා. එතකොට n ලක්ෂය o ට සමපාත වෙනවා. ඒ කියන්නේ ON දෙක බිඳුවක් වෙනවා. OM කියලා කියන්නේ මොකක්ද එතකොට? OM කියලා කියන්නේ හරියටම p ලක්ෂය b ට සමපාත වෙනකොට OM වල දිග එතකොට OP ට සමාන වෙනවා. එහෙනම් OM වල දිග OM මාපාංකය සමානයි OP කියලා ලියන්න පුළුවන්. එතකොට tan phi වල අපි අපිට ලියා දක්වන්න පුළුවන් මේ විදිහට tan phi කියලා කියන්නේ ON බෙදීම OM. ON කියලා කියන්නේ මේකේ බිඳුව. OM කියලා කියන්නේ එතකොට අපි දන්නවා ඍණ OP. එතකොට ඒ කියන්නේ බිඳුවයි කියලා එනවා. එහෙනම් tan phi කියලා කියන්නේ බිඳුවයි කියලා අපිට පැහැදිලිව මෙතන එනවා. ඊට වලගේ phi බෙදීම 2 සිට phi දක්වා වැඩි වීමදී මොකක්ද වෙන්නේ? tan θ වලගේ අපරිමිත අගයක සිට බිඳුව දක්වා වෙනස් වෙනවා. හැබැයි මෙතනදී අපි පැහැදිලිව දන්නවා tan θ කියන්නේ දෙවන වෘත්ත පාදයේ ඍණ අගයක්. එහෙනම් මේ අපරිමිත අගය කියන්නේ ඍණ අපරිමිත අගයක්. එහෙනම් ඍණ අපරිමිත අගයක සිට බිඳුව දක්වා වැඩි වීමක් තමයි අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රස්ථාරයකට මේක ඇඳොත් අපි ලියන්න පුළුවන් මේක θ, මේක tan θ, මෙන්න බිඳුව, මෙන්න phi බෙදීම 2, මෙන්න phi වලයි. මෙන්න phi බෙදීම 2 හරහා මේ විදිහට මම කඩේක් ගහගත්තා. phi හරහා මේ විදිහට කඩේක් ගහගත්තා. එතකොට අපි පළවෙනි වෘත්ත පාදයේ තුල හැසිරීම අපි අධ්‍යයනය කරා. මේ වගේ හැසිරීමක් තමයි අපිට tan θ සඳහා ආවේ.
එහෙනම් මේකදී අපි පැහැදිලිව කියනවා ඍණ අපරිමිත අගයක සිට බිඳුව දක්වා වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ හැසිරීමක් තමයි අපිට tan θ හොඳා බලා ගන්න පුළුවන් වෙන්නේ. right? එතකොට මේ තියෙන්නේ එතකොට phi බෙදීම 2 සිට phi දක්වා වැඩි වීමේදී tan θ වල හැසිරීම නැත්නම් tan θ වෙනස් වන ආකාරය. දැන් අපි බලමු තුන්වන වෘත්ත පාදයේ තුලදී sin θ cos θ tan θයි හැසිරීම. එයත්දී මම රූපය අඳගත්තා මේ විදිහට. අතන මේ තියෙන්නේ p ලක්ෂයේ තුන්වන වෘත්ත පාදයේ තුල හැසිරීම. එතකොට මේ විදිහට ගත්තාම එතකොට මෙන්න මේ කෝණය තමයි θ වෙන්නේ. එහෙනම් OX සමග OP සාධන කෝණය θ කියලා මම ගත්තා. θ වලගේ එතකොට phi සිට 3.5 බෙදීම දෙකට තමයි මේක වෙනස් වෙන්නේ. right එතකොට OX සහ OY මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ මම ලකුණු කරගෙන තියෙනවා මේ විදිහට OM සහ ON කියලා මම මෙතන ලකුණු කරගෙන තියෙනවා. එතකොට මෙතන පැහැදිලිව කියන්න පුළුවන් ON කියන්නේ ඍණාගයක්. ඒ වගේම OM කියන්නේ ඍණාගයක්. එහෙනම් තුන්වෙනි වෘත්ත පාදයේ තුලදී OM සහ ON කියන දෙන්නම ඍණ. මුලින්ම අපි බලමු sin θ වල අගය. sin θ වල හැසිරීම පොඩ්ඩක් අපි අධ්‍යයනය කරමු තුන්වෙනි වෘත්ත පාදයේ තුලදී. අපි දන්නවා sin θ කියලා කියන්නේ OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග. OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග අපි බෙදනවා OP රේඛාවේ මාපාංකය. ඒතකොට OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග කියලා කියන්නේ ON. එහෙනම් ON බෙදීම OP මාපාංකය කියලා ගන්න පුළුවන්. දැන් අපි පැහැදිලිව දන්නවා තුන්වන වෘත්ත පාදයේ තුලදී ON කියන්නේ ඍණාගයක්. එහෙනම් මෙයා ඍණ වෙනකොට මෙයා දාන නම් sin කියන්නේ ඍණාගයක් කියලා කියන්න පුළුවන්. ON කුඩායි බිඳුව නිසා තුන්වන වෘත්ත පාදයේ තුලදී sin කියනගේ මොකද වෙන්නේ? sin θ වලගේ කුඩායි බිඳුව වෙනවා. sin θ ඍණාගයක්. දැන් අපි sin θ වලගේ හොයමු A ලක්ෂයේදී සහ B ලක්ෂයේදී P ඉන්නකොට. ඒ කියන්නේ A ලක්ෂයේදී P ඉන්නවා කියලා කියන්නේ θ වලගේ phi අවස්ථාවේ. θ සමානයි phi විට අපි බලමු. දැන් අපි sin θ කියලා කියන්නේ ON බෙදීම OP වල මාපාංකය. θ සමානයි phi විට ON කියලා කියන්නේ මොකක්ද? θ phi වෙනකොට ඒ කියන්නේ හරියට මෙතන දෙනකොට ON කියලා කියන්නේ එතකොට අපි ගන්නවා බිඳුවයි. ඒතර ON බිඳුව. එහෙනම් sin phi කියන එක අපිට ලියන්න පුළුවන්. බිඳුව බෙදීම OP වල මාපාංකය කියන්නේ බිඳුව. එහෙනම් sin phi වලගේ කොච්චරක් වෙනවද? බිඳුවයි කියලා එනවා. දැන් අපි ගත්තොත් θ වලගේ හරියටම 3.5 බෙදීම 2 වෙනකොට ඒ කියන්නේ හරියටම p ලක්ෂයේ බීට එනවා. p ලක්ෂයේ බීට එනකොට අපි දන්නවා ON රේඛාවේ මාපාංකය කියන්නේ OP රේඛාවේ මාපාංකයට. OM දෙක අපිට වැඩක් නැහැ මෙතනදී. එහෙනම් ON රේඛාවේ මාපාංකය කියන්නේ OP රේඛාවේ මාපාංකයට. එහෙනම් sin 3.5 බෙදීම 2 එනවා අපිට ඍණ OP බෙදීම OP ඒ කියන්නේ ඍණ එකක් කියලා එනවා. එහෙනම් sin 3.5 බෙදීම 2 කියන්නේ මෙතනදී ඍණ එකක් කියලා අපිට ආවා. එතන අපිට පැහැදිලිව පේනවා නම් මේකේ θ වලගේ phi සිට 3.5 බෙදීම 2 දක්වා වැඩි වීමේදී sin θ වලගේ මොකද වෙන්නේ? බිඳුවේ සිට ඍණ එක දක්වා අඩු වෙනවා. එහෙනම් sin θ බිඳුවේ සිට ඍණ එක දක්වා අඩු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. right. මේක අපිට ප්‍රස්ථාරයක මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. අපි දන්නවා දැන් sin θ වල ප්‍රස්ථාරය සම්පූර්ණ දුරට ඒකට θ වලගේ sin θ වලගේ එතකොට මේ විදිහට මෙතන ධන එක මම ලකුණු කරන්න පුළුවන්. මෙතන මම ඍණ එක මේ විදිහට ලකුණු කරන්න. right. එතකොට අපි දන්නවා මේක බිඳුව, මේක 5 බෙදීම 2, මේක 5 මේක 3.5 බෙදීම 2 කියලා මට ලකුණු කරන්න පුළුවන්. දැන් අපි දන්නවා හරියටම පළවෙනි වෘත්ත පාදයේ තුලදී sin වලගේ θ බිඳුවකට බිඳුවයි 5 බෙදීම 2 වෙනකොට එකක් වෙනවා කියලා අපි අධ්‍යයනය කරා. ඒ වගේම මෙන්න මේ දෙවන වෘත්ත පාදයේ තුලදී මේ වගේ හැසිරීමක් වෙනවා කියලා අපි දැක්කා. එතකොට θ වලගේ 3.5 බෙදීම 2 වෙනකොට හරියට මෙතන ඍණ එකක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ හැසිරීමක් තමයි අපිට දැන් අධ්‍යයනය කරන්න පුළුවන් sin θ වල වක් වෙන්නේ. දැන් අපි බලමු තුන්වෙනි වෘත්ත පාදයේ තුලදී කොහොමද cos θ හැසිරෙන්නේ කියලා. right. ඒතර cos θ දක්ව ගන්න පුළුවන් අපිට cos θ කියලා කියන්නේ OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග බෙදනවා අපි OP රේඛාවේ මාපාංකය. අපි දන්නවා ඒතර OX මත OP රේඛාවේ ප්‍රලම්බ ප්‍රක්ෂේපණය කියන්නේ OM. එහෙනම් OM බෙදීම OP රේඛාවේ මාපාංකය. එතකොට තුන්වෙනි වෘත්ත පාදයේ තුලදී අපි පැහැදිලිව කීවා OM කියන්නේ ඍණාගයක්. එහෙනම් OM කුඩායි බිඳුව නිසා මොකද වෙන්නේ? cos θ වලගේ පැහැදිලිව අපිට කියන්න පුළුවන් තුන්වෙනි වෘත්ත පාදයේ තුලදී ඍණාගයක් කියලා. right. දැන් අපි බලමු විශේෂ අවස්ථා දෙක. ඒ කියන්නේ හරියටම p ලක්ෂයේ a වලට පැමිණෙනකොට. right. p ලක්ෂයේ a වලට පැමිණෙනවා කියන්නේ අපි දන්නවා θ වලගේ 5 විට. θ 5 වුණාම මොකද වෙන්නේ? එතකොට මෙයා p ලක්ෂයේ a වලට ආවා කියන්නේ OM රේඛාව. එතකොට හරියටම OP රේඛාවට සමානයි. එහෙනම්
OM රේඛාවේ මාපාංකය කියන්නේ OP රේඛාවේ මාපාංකය කියන්නේ cos π වෙලා ගිය අපිට ලියන්න පුළුවන්. එතකොට මේ පැත්තට මයින්කොට අපි දන්නවා ඍණ OP බෙදීම OP කියන්නේ cos π වෙලා ගිය අපිට කියනද ඍණ එකක් කියලා එනවා. ඊළඟ අවස්ථාව අපි ගත්තොත් p ලක්ෂය හරියටම b ට පැමුණා. මේ කියන්නේ මෙතනට ආපුවම අපි දන්නවා OM කියන එක එතකොට m ලක්ෂය ඕට පැමුණා. ඒ කියන්නේ OM බිඳුව. එහෙනම් t ට 3π බෙදීම 2 විතර OM කියන්නේ එතකොට බිඳුවයි. එහෙනම් cos 3π බෙදීම 2 අපිට එනවා. එතකොට බිඳුව බෙදීම OP මාපාංකය කියන්නේ බිඳුවයි. එහෙනම් cos 3π බෙදීම 2 කියන්නේ බිඳුවයි. එතකොට මෙතනදී අපිට පැහැදිලිව කියන්න පුළුවන්. එහෙනම් θ වලගේ phi සිට 3π බෙදීම 2 දක්වා වැඩි වීමේදී cos θ වලගේ මොකද වෙන්නේ? ඍණ එකේ සිට බිඳුව දක්වා වැඩි වෙනවා. right? එහෙනම් cos θ ඍණ එකේ සිට බිඳුව දක්වා වැඩි වේ. මේක අපිට පුළුවන් මේ විදිහට ප්‍රස්ථාරයකින් අධ්‍යයනය කරන්න. අපි දන්නවා දැන් cos θ වල ප්‍රස්ථාරය යම් තාක් දුරට මේක θ මේක cos θ π බෙදීම 2යි මෙතන phi මෙතන 3π බෙදීම 2යි කියන මත ගණන් කරන්න පුළුවන්. අපි දන්නවා cos බිඳුව කියන්නේ 1යි. එතකොට cos මෙතන අපිට 1යි කියලා දාන්න පුළුවන්. එතකොට cos π බෙදීම 2 කියන්නේ බිඳුවයි. මේ වගේ හැසිරීමක් අපි cos π කියලා කියන්නේ අපි දන්නවා ඒක ඍණ 1යි. මේ වගේ හැසිරීමක් ආපහු cos 3π බෙදීම 2 කියන්නේ බිඳුවයි. එහෙනම් මේ වගේ හැසිරීමක් තමයි අපිට දැක ගන්න පුළුවන්. phi සහ 3π බෙදීම 2 අතර cos θ සඳහා. right? දැන් අපි බලමු ත්‍රිගුණ වෘත්ත පාදයේ තුලදී tan θ ගේ හැසිරීම. එතකොට අපිට tan θ අර්ථයක් කරන්න පුළුවන්. අපි දන්නවා tan θ කියලා කියන්නේ OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය දිග බෙදෙනවා OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය දිග. එහෙනම් OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග බෙදීම OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග. right? එතකොට අපි දන්නවා OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණ දිග කියන්නේ ON බෙදීම වෙන ON. එතකොට tan θ සඳහා අපිට ලැබෙන ON බෙදීම OP. right? එතකොට අපි දන්නවා පැහැදිලිව මේකෙදී තුන්වන වෘත්ත පාදයේ තුලදී ON කියන්නේ ඍණාංගයක්. OM කියන්නේ ඍණාංගයක්. එතකොට එන tan θ කියන්නේ මොකද්ද? අනගාම ඍණාංගයක් බෙදීම ඍණාංගයක් බෙදීම ඍණාංගයක් කියන්නේ පැහැදිලිව අපිට කියන්න පුළුවන් tan θ ධන. right? tan θ කියන්නේ එතකොට තුන්වන වෘත්ත පාදයේ තුලදී ධන සංඛ්‍යාව. දැන් බලමු අපි විශේෂ අවස්ථා දෙක. ඒ කියන්නේ හරියටම p ලක්ෂය a ට පැමුණාම ඒ කියන්නේ θ වලගේ 5 විතර. OM බලමු මොකක්ද වෙන්නේ කියලා. OM කියන්නේ මොකක්ද? θ හරියටම 5 වෙනකොට θ හරියටම 5 වෙනකොට p ලක්ෂය a ට පැමිණෙනවා. ඒ කියන්නේ n ලක්ෂය හරියටම o ට පැමිණෙනවා. ඒ කියන්නේ OM කියන්නේ බිඳුව. OM කියන්නේ මොකක්ද? OM කියලා කියන්නේ හරියටම එතකොට OP රේඛාවේ දිගට සමාන වෙනවා. ඒ කියන්නේ OM මාපාංකය හරියටම OP මාපාංකයට සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් tan phi අපිට ලියා දක්වන්න පුළුවන් OM අන්න බිඳුව බෙදීම OP රේඛාවේ මාපාංකය කියන්නේ බිඳුව. එහෙනම් tan phi වලගේ අපිට දෙනවා බිඳුවයි කියලා. එලෙසම අපිට පුළුවන් b ලක්ෂයට හරියටම p පැමුණාම ඒ කියන්නේ θ වලගේ 3π බෙදීම 2 වුණාම θ 3π බෙදීම 2 විතර අන්න ON කියන්නේ මොකක්ද එතකොට? ON කියලා කියන්නේ එතකොට OP රේඛාවේ මාපාංකය. මොකද ON කියලා කියන්නේ ON මාපාංකය වෙනවා OP මාපාංකයට. right? ON කියන්නේ මොකක්ද එතකොට? ON කියලා කියන්නේ එතකොට අපි දන්නවා පැහැදිලිව අපිට කියන්න පුළුවන් මෙයා මෙතනට ආපුවාම m ලක්ෂය හරියට ඕට එනවා. ඒ කියන්නේ ON කියන්නේ බිඳුවයි. එහෙනම් tan 3π බෙදීම 2 අපිට ලියන්න පුළුවන් ON ඔය කියන්නේ OP මාපාංකයේ බෙදීම බිඳුවයි. ඒ කියන්නේ මේක අපරිමිතාවයක් කියලා අපිට එනවා. එතකොට අපිට පැහැදිලිව කියන්න පුළුවන් තුන්වන වෘත්ත පාදයේ තුලදී tan එක ධනාංගය. θ වලගේ phi සිට 3π බෙදීම 2 දක්වා වෙනස් වීමේදී වැඩි වීමේදී මොකද වෙන්නේ? tan බිඳුවේ සිට අපරිමිතාවයකට දක්වා යනවා. ඒ කියන්නේ බිඳුවේ සිට ධන අපරිමිතාවයකට දක්වා වැඩි වෙනවා. මොකද ධනාංගයක් තියෙන්නේ. එහෙනම් බිඳුවේ සිට ධන අපරිමිතාවයක් දක්වා වැඩි වෙනවා. දැන් අපි බලමු කොහොමද මෙයාගේ හැසිරීම කියලා. right? එහෙනම් අපිට මේ විදිහට ගන්න පුළුවන් ප්‍රස්ථාරය මෙයාගේ මේ තියෙන θ මේ තියෙන tan θ. එතකොට මේ බිඳුව මේ phi බෙදීම 2 මෙන්න phi මෙන්න 3π බෙදීම 2. right? එහෙනම් phi බෙදීම 2 හරහා මෙන්න රේඛාවක් ගහ ගන්නවා. 3π බෙදීම 2 හරහා මෙන්න රේඛාවක් ගහ ගන්නවා. අපි දන්නවා බිඳුවේ බිඳුවයි tan වලගේ අන්න මේ වගේ හැසිරීමක් තමයි පළවෙනි වෘත්ත පාදයේ තුලදී අපිට ආවේ. දෙවන වෘත්ත පාදයේ තුලදී අපිට ආවේ කොහොමද හැසිරීම? මෙන්න මේ වගේ හැසිරීමක්. එහෙනම් තුන්වන වෘත්ත පාදයේ තුලදී අපි දන්නවා tan phi කියන්නේ බිඳුවයි tan 3π බෙදීම 2 කියන්නේ අනන්තයයි. ඒ කියන්නේ මෙතන බිඳුවයි ධනාංගයක් පෙන්වන්නේ මෙතනදී තුන්වන වෘත්ත පාදයේ තුල. එහෙනම් ධන අපරිමිතාවයක් දක්වා මේ විදිහට
වැඩි වෙනවා. එහෙනම් tan සඳහා අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයේ හැසිරීමක් 5 සහ 3.5 බෙදීම දෙක අතර. එතකොට අපි ඊළඟ අවස්ථාව හතරවන වෘත්තපාදය තුළදී sin θ cos θ tan θ ගේ හැසිරීම අධ්‍යයනය කිරීම. ඒ සඳහාම රූපයක් අඳගත්තා මේ විදිහට. එතකොට රූපයට අනුව මේ තමයි එතකොට හතරවන වෘත්තපාදය තුළදී පීලක්ෂයේ විචරණය වීම. එතකොට පීලක්ෂයේ මෙහෙම ඉන්නවා. එතකොට OP රේඛාවේ OY සහ OX මත ප්‍රලම්බ ප්‍රක්ෂේපණ මම මේ විදිහට ON සහ OM ලකුණු කරගෙන තියෙනවා. එතකොට OX සමග OP සාධන කෝණය මෙන්න මේ කෝණය තමයි θ හැටියට එතකොට ගන්න. එතකොට θ වලගේ වෙනස් වෙන්නේ. එතකොට 3.5 බෙදීම දෙකේ සිට 2.5 දක්වා. එහෙනම් θ 3.5 බෙදීම දෙකට වැඩි 2.5ට අඩුයි. අපි බලමු මුලින්ම sin θ වල හැසිරීම. right? මට ලියන්න පුළුවන් එතකොට sin θ කියන එක දැන් අපි ලියලා මේක දන්නවා. sin θ කියලා කියන්නේ එතකොට OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග අපි බෙදෙනවා OP රේඛාවේ මාපාංකය. එතකොට OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග කියලා කියන්නේ ON බෙදීම OP මාපාංකය. right? එතකොට පැහැදිලිව හතරවන වෘත්ත පාදයේ තුලදී අපි sin θ හොයන්න අපි ගන්නේ ON කියන්නේ පැහැදිලිව ඍණාංගයක්. ON කියන්නේ පැහැදිලිව ඍණාංගයක්. එහෙනම් අපිට කියන්න පුළුවන් ON කුඩායි බිඳුව නිසා හතරවන වෘත්ත පාදයේ තුලදී sin θ මොකද වෙන්නේ? කුඩායි බිඳුව නැත්නම් sin θ කියන්නේ හතරවන වෘත්ත පාදයේ තුලදී ඍණාංගයක් කියලා පැහැදිලිව කියන්න පුළුවන්. right එහෙනම් අපි දැන් ගමු විශේෂ අවස්ථා දෙක අපි හරියටම පීලක්ෂයේ එහි සිටිනකොට ඒ කියන්නේ θ වලගේ හරියටම 3.5 විදීම දෙක වෙනකොට θ සමානයි 3.5 විදීම දෙක විතර. අන්න θ සමානයි 3.5 විදීම දෙක විතර අපිට ON කියන්නේ මොකක්ද බැලුවොත් ON කියන්නේ හරියටම θ 3.5 විදීම දෙක වෙනකොට OP වල මාපාංකයට සමාන වෙනවා. ඒ කියන්නේ ON මාපාංකය සමානයි OP මාපාංකය. එහෙනම් sin 3.5 විදීම දෙක අපිට ලියන්න පුළුවන් පල්ලෙහාට ON මයින් ඍණ OP බෙදීම OP ඒ කියන්නේ sin 3.5 බෙදීම දෙක අපිට නම් කියක් කියලාද ඍණ එකක් කියලා එනවා. දැන් අපි බලමු දෙවෙනි අවස්ථාව θ 2.5 වීම. θ 2.5 වෙනකොට p ලක්ෂය හරියටම b ට යනවා. ඒ කියන්නේ ON මොකද වෙන්නේ? එතකොට n ලක්ෂය හරියටම O ට යනවා. ඒ කියන්නේ ON දෙක අපිට එනවා මොකක්ද කියලාද? බිඳුවයි කියලා. එහෙනම් θ 2.5 විට ON කියන්නේ හරියටම බිඳුවයි. එහෙනම් sin 2.5 කියන්නේ අපිට බිඳුව බෙදීම OP මාපාංකය කියන්නේ බිඳුව. එහෙනම් sin 2.5 වලගේ බිඳුව වෙනවා. එතකොට θ වලගේ 3.5 බෙදීමේ දෙකේ සිට 2.5 දක්වා වැඩි වීමේදී sin θ වල අගේ මොකද වෙන්නේ? ඍණ එකේ සිට බිඳුව දක්වා වැඩි වෙනවා. එහෙනම් මෙතන කියන්න පුළුවන් sin θ හි අගය ඍණ එකේ සිට බිඳුව දක්වා වැඩි වෙනවා. අන්න තුන්වන වෘත්ත පාදයේ තුල වෙන්නේ sin θ වලගේ ඍණ එකේ සිට බිඳුව දක්වා වැඩි වෙනවා. දැන් අපි ප්‍රස්ථාරයේ මේක නිරූපණය කරොත් මේ විදිහට sin θ වල θ sin θ ආයෙත් මෙතන දැන් එකයි මෙතන ඍණ එක ලකුණු කරගන්න. right අපි දන්නවා එතකොට මේක බිඳුවයි මේක 5 විදීම දෙකයි මේක 5 මේක 3.5 විදීම දෙකයි මේක 2.5 right. දැන් අපි දන්නවා sin බිඳුව බිඳුවයි sin 5 විදීම දෙක කියන්නේ එකයි කියලා අපි දන්නවා. මේ වගේ හැදීමක් තිබ්බා. ඊට පස්සේ මේ වගේ හැදීමක් අපි අධ්‍යයනය කළා. ඒතර අපි 3.5 බෙදීම දෙකේදී අපි දැන් හොයාගත්තා ඍණ එකයි කියලා. ඒ කියන්නේ මේ වගේ හැදීමක් ඒකත් අපි නිරූපණය කළා. දැන් අපි යන්නේ ඒතර 3.5 බෙදීම දෙකේ සිට 2.5 දක්වා යනකොට මොකද වෙන්නේ? ඍණ එකේ සිට බිඳුව දක්වා වැඩි වෙනවා. එහෙනම් 3.5 බෙදීම දෙකේ සිට 2.5 යනකොට මෙන්න මේ වගේ හැදීමක් තමයි අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි ඇඳගෙන තියෙනවා sin θ වල ප්‍රස්ථාරයේ බිඳුවේ සිට 2.5 දක්වා මෙන්න මේ ආකාරයේ හැසිරීමක් තමයි අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපි ඊළඟ අවස්ථාව හතරවන වෘත්ත පාදයේ තුල cos θ ගේ හැසිරීම අධ්‍යයනය කරා. එතකොට cos θ අපිට අර්ථයක් ගන්න පුළුවන් මේ විදිහට. cos θ කියලා කියන්නේ OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග බෙදනවා අපි OP රේඛාවේ මාපාංකය. එතකොට OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණයේ දිග කියලා කියන්නේ අපි දන්නවා OM. right එහෙනම් OM බෙදීම OP වල මාපාංකය කියලා කියන්න පුළුවන්. පැහැදිලිව අපිට කියන්න පුළුවන් හතරවන වෘත්ත පාදයේ තුලදී OM කියන්නේ ධනාංගයක්. ධන නිසා මොකද වෙන්නේ? cos θ හතරවන වෘත්ත පාදයේ තුලදී ධන වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. right දැන් අපි විශේෂ අවස්ථා දෙක බැලුවොත් ඒ කියන්නේ හරියටම a ලක්ෂයේ p ඉන්නකොට අපි දන්නවා θ කියන්නේ 3.5 බෙදීම 2යි. right එහෙනම් θ 3.5 බෙදීම 2 වෙනකොට අපිට කියන්න පුළුවන් OM කියන්නේ කොහෙද ඉන්නේ කියලා. right OM අන්න බලන්න. ඒක 3.5 බෙදීම 2 වෙනකොට m ලක්ෂය එනවා හරියටම O මතට. එහෙනම් මේක බිඳුවක් කරනවා. එහෙනම් cos 3.5 බෙදීම 2 යකිය අපිට ලියා දක්වන්න පුළුවන්.
බිඳුව බෙදීම OP මාපාංකය කියන්නේ හරියට මෙයාගේ කීයක් වෙනවද? බිඳුවක් කියලා කියනකොට එහෙනම් cos 3i බෙදීම කියන්නේ කොච්චරද? බිඳුවක් කියලා වෙනවා. එතකොට අපි ඊළඟ අවස්ථාවට ඊට වලගේ 2.5 මීටර. ඊට 2.5 වෙනවා කියලා කියන්නේ හරියටම අපි දන්නවා p ලක්ෂය b ලක්ෂයට යනවා. එතකොට හරියටම මෙයා b ලක්ෂයට ගියම අපි දන්නවා OM රේඛාවේ දිග OP රේඛාවේ දිගට සමාන වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් OM මාපාංකය සමානයි OP මාපාංකය වෙනවා. එහෙනම් cos 2.5 වෙලා ගියා අපිට එනවා OM දිග අන්න බලන්න එයා ධනාංගයක්. ඒ කියන්නේ ධන OP බෙදීම OP කියන්නේ එකයි කියලා එනවා. නම් cos 2.5 කියන්නේ කොච්චරක් වෙනවද අපිට? එකයි කියලා අපිට එනවා. එහෙනම් මෙතනදී අපිට පැහැදිලි වෙනවා θ වලගේ 3.5 බෙදීම 2 සිට 2.5 දක්වා වැඩි වීමේදී cos වලගේ මොකද වෙන්නේ? cos θ වලගේ බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙනවා. එහෙනම් cos θ බිඳුවේ සිට 1 දක්වා වැඩි වෙයි. අන්න cos θ වල බිඳුව සිට 1 දක්වා වැඩි වෙනවා. දැන් අපිට පුළුවන් මේක ප්‍රස්ථාරයකින් මේ විදිහට නිරූපණය කරන්න. මේක θ මෙන්න cos θ බෙදීම 2 5 3i5 බෙදීම 2 අන්න 2i5. දැන් අපි දන්නවා cos බිඳුව කියන්නේ 1යි. එහෙනම් ප්‍රස්ථාරය අපිට ආවේ මේ විදිහ හැඩයක්. මෙතන අපිට ආවේ cos pi කියන ඍණ 1යි. ඒක මේ වගේ හැඩයක් අපිට ආවේ. 3i5 බෙදීම 2 දක්වා අපිට හැඩය මේ විදිහට ආවේ. අපි දන්නවා cos 3i5 බෙදීම 2 කියන්නේ බිඳුවයි. cos 3i5 බෙදීම 2 අපි හොයාගත්තා බිඳුවයි. cos 2i5 කියන්නේ 1යි. ඒ කියන්නේ 3i5 බෙදීම 2 සිට 2i5 දක්වා වැඩි වීමේදී මොකද වෙන්නේ? θ වලගේ බිඳුවේ සිට 1 දක්වා මේ විදිහට වැඩි වෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ මෙන්න මේ හැසිරීමක් තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට cos θ සඳහා අපිට බලා ගන්න පුළුවන් මෙවැනි හැසිරීමක් θ වලගේ 3i5 බෙදීම 2 සිට 2i5 දක්වා වැඩි වීම. එතකොට මේ තියෙන cos θ ප්‍රස්ථාරය අපි බිඳුවේ සිට 2i5 දක්වා ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා cos θ වල උපරිම වශයෙන් කියලා තියෙන එකට අවම වශයෙන් කියලා තියෙන ඍණ එකට. එතකොට අපි ඊළඟ අවස්ථාව හතරවෙනි වෘත්තපාදයේ තුලදී tan θ ගේ හැසිරීමක් දිනේ කිරීම. එතකොට අපිට ලියන්න පුළුවන් tan θ අර්ථ දැක්වීමට අනුව tan θ කියලා කියන්නේ අපි දන්නවා එතකොට OY මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය බෙදෙනවා OX මත OP ප්‍රලම්බ ප්‍රක්ෂේපණය. ඒ කියන්නේ අපි දන්නවා එතකොට OY මත ගත්තොත් OM බෙදීම OM කියලා අපිට එනවා. එතකොට හතරවෙනි වෘත්තපාදයේ තුලදී OM කියන්නේ ධනයි OM කියන්නේ ඍණයි. OM ධනයි OM කියන්නේ ඍණයි. එහෙනම් අපිට tan θ හතරවෙනි වෘත්තපාදයේ තුලදී පැහැදිලිව කියන්න පුළුවන් මොනවාදයක්? ඍණාගයක් කියලා කියන්න පුළුවන්. ධන ඍණ බෙදීම කියන්නේ අපි දන්නවා ඍණයි කියලා එනවා. එහෙනම් tan θ කියන්නේ ඍණාගයක්. දැන් අපි ගමු විශේෂ අවස්ථා දෙක. ඒ කියන්නේ θ වලගේ හරියටම 3i5 බෙදීම 2 විතර. අපි දන්නවා එතකොට ON කියලා කියන්නේ 3i5 බෙදීම 2 වෙනකොට OP වල මාපාංකය. එහෙනම් OP මාපාංකයට සමාන වෙනවා. OM කියලා කියන්නේ අපි දන්නවා OM දෙක එතකොට හරියට මෙයා මත වෙනකොට බිඳුවක් වෙනවා. එහෙනම් tan 3i5 බෙදීම 2 අපිට ලියන්න පුළුවන් ON කියන්නේ OP මාපාංකය බෙදීම බිඳුව. ඒ කියන්නේ මේක අපරිමිතාගයක් බවට පත් වෙනවා. right. එතකොට θ වලගේ 2i5 විතර අපිට කියන්න පුළුවන් ON කියලා කියන්නේ මොකද්ද? θ 2.5 වෙනකොට ON කියලා කියන්නේ අපි දන්නවා n ලක්ෂය හරියටම O ට යනවා. ඒ කියන්නේ බිඳුවයි. OM කියලා කියන්නේ එතකොට අපි දන්නවා OM මාපාංකය හරියටම OP මාපාංකයට සමාන වෙනවා. එහෙනම් tan 2.5 අපිට ලියන්න පුළුවන් ON කියලා කියන්නේ බිඳුවයි බිඳුව බෙදීම OP මාපාංකය කියන්නේ බිඳුව. එහෙනම් tan වලගේ අපිට එනවා tan θ නැත්නම් tan 2.5 අපිට එනවා බිඳුවයි කියලා. එහෙනම් අපිට දැන් පැහැදිලිව පේනවා මෙතනදී θ වලගේ 3i5 බෙදීම 2 සිට 2i5 දක්වා වැඩි වීමේදී tan θ අපරිමිතාවයක සිට බිඳුව දක්වා වෙනස් වෙනවා. එතකොට මෙතන බලන්න ඕන අපි ධන අපරිමිත අගයක්ද ඍණ අපරිමිත අගයක්ද කියලා. අපිට පැහැදිලිව කියන්න පුළුවන් tan θ කියන්නේ ඍණයි. එහෙනම් tan θ වලගේ ඍණ අපරිමිත අගයක සිට බිඳුව දක්වා වැඩි වෙනවා. right. මෙන්න නම් ප්‍රස්ථාරය tan θ සඳහා මෙන්න θ මෙන්න tan θ මෙන්න බිඳුව මෙන්න 5 බෙදීම 2 මෙන්න 5 මෙන්න 3i5 බෙදීම 2 මෙන්න 2i5 right. එතකොට අපි දන්නා පළවෙනි වෘත්තපාදයේ තුල හැසිරීම මේ වගේ හැසිරීමක් තිබ්බේ. එතකොට දෙවන සහ තුන්වන වෘත්තපාදවල හැසිරීම මේ වගේ හැසිරීමක්. එතකොට හතරවෙනි වෘත්තපාදයේ තුල හැසිරීම අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒක පැහැදිලිව අපි කීවා ඍණ අපරිමිත අගයක සිට බිඳුව දක්වා වැඩි වීම. එහෙනම්
මෙන්න මේ වගේ හැසිරීමක් තමයි අපිට අධ්‍යයනය කරන්න පුළුවන් tan θ සඳහා හතරවන වෘත්ත පාදයේ තුලදී. right. එහෙනම් දැන් අපිට tan θ ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා මේ වෙනකොට බිඳුවේ සිට 2.5 දක්වා මෙවැනි ආකාරයේ හැසිරීමක් තියෙනවා කියලා. එතකොට අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා ප්‍රධාන වෘත්ත පාද හතර තුල sin θ cos θ tan θ වල හැසිරීම. අතනම අපි සාකච්ඡා කරේ θ වලගේ බිඳුවේ සිට ඊටවලගේ බිඳුවේ සිට 2.5 දක්වා විචලනය. එහෙම නැත්නම් ඊටවලගේ ප්‍රධාන ආවර්තය තුළ කෝණයේ ප්‍රධාන ආවර්තය තුළ ත්‍රිකෝණමිතික අනුපාතවල විචලනය තුමා අපි අධ්‍යයනය කරේ. ඒත් අපි කිව්වත් ප්‍රධාන ආවර්තය කියලා කියන්නේ බිඳුවයි 2.5 අතර තියෙන කෝණ පද්ධතියට. ඒ වගේම අපි දන්නවා ප්‍රධාන ආවර්තය තුළ තියෙන ඇල්ෆා කෝණයක් සඳහා පුනරාවර්තන කෝණ පද්ධතියක් තියෙනවා. අපිට ඒක ඉදිරිපත් කරන්න පුළුවන් 2n5 ධන ඇල්ෆා කියලා. අපි දන්නවා ප්‍රධාන ආවර්තය තුළ තියෙන කෝණයක් ඇල්ෆා නම් ඇල්ෆාට තුල්ලේ වන පුනරාවර්තන කෝණ පද්ධතියක් ඉන්නවා. අපිට මේ කෝණ පද්ධතිය ඉදිරිපත් කරන්න පුළුවන් 2n5 ධන ඇල්ෆා කියලා. ඒත් මේකේ n කියලා කියන්නේ නිකිලයක්. n කියලා කියන්නේ නිකිලක් කියන්නේ ධන හොරෙන සංඛ්‍යාව. අපි කියවා n වලට ධන එක આવොත් 2.5 ධන ඇල්ෆා. ඒතකොට ඇල්ෆා කෝණය 2.5 ධන ඇල්ෆා මගින් ලබා දෙන්නේ එකම ත්‍රිකෝණමිතික අනුපාතය. ඒ වගේම n සමාන ඍණ 1 වුණොත් අන්න n වලට ඍණ 1 આવොත් ඍණ 2.5 ධන ඇල්ෆා. අන්න ඇල්ෆා කෝණයට සහ ඍණ 2.5 ධන ඇල්ෆා කෝණයට ලබා දෙන්නේ එකම ත්‍රිකෝණමිතික අනුපාතය. එහෙනම් මේකෙන් අපිට කියන්න පුළුවන් cos 2n5 ධන ඇල්ෆා කියන්නේ cos ඇල්ෆාද sin 2n5 ධන ඇල්ෆා කියන්නේ sin ඇල්ෆාද tan 2n5 ධන ඇල්ෆා කියන්නේ tan ඇල්ෆාද වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපි මේ වෙනකොට අධ්‍යයනය කරේ ප්‍රධාන ආවර්තය තුළ පවතින කෝණයක sin θ cos θ tan θ වල විචලනය වීම. දැන් අපි මේක විස්තීර්ණය කරමු ඕනෑම කෝණයක් සඳහා කොහොමද මේ sin θ cos θ tan θ වල විචලනය කියලා. right. එහෙනම් අපි මුලින්ම බලමු ඕනෑම කෝණයක් සඳහා cos θ වල හැසිරීම. right. එහෙනම් මම මේ විදිහට ලකුණු කරගත්ත කෝණ පද්ධතිය ධන කෝණ පද්ධතිය මම මේ විදිහට ගත්තා 5 බෙදීම 2කින් 5 බෙදීම 2කට 3යි 5 දක්වා ඍණ කෝණ පද්ධතිය මම ගත්තා ඍණ 3යි 5 දක්වා මේ විදිහට 5 බෙදීම 2කින් 2කට ගත්තා. හරි. දැන් මම ලකුණු කරගත්තොත් අපිට එනවා මේ විදිහට cos බිඳුව කියන්නේ එකයි අපි දන්නකොට මේ වගේ හැසිරීමක්. එතකොට cos 5 කියන්නේ ඍණ 1යි අපි දන්නකොට මේ වගේ හැසිරීමක්. ආපහු cos 3යි 5 බෙදීම 2 කියන්නේ බිඳුවයි. cos 2යි 5 කියන්නේ ආපහු අපි දන්නවා 1යි කියලා. එතකොට මේ වගේ හැසිරීමක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට cos 3යි 5 කියන්නේ ආපහු අපි දන්නවා ඍණ 1යි කියලා. right. මේ වගේ හැසිරීමක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ පැත්තට අපි විස්තීර්ණය කරොත් ඔක. එතකොට අපි ලියන්න පුළුවන්. අපි දන්නවා හරියටම ඍණ 5 බෙදීම 2 නැවත බිඳුවක් වෙනවා. ඍණ 5 වලින් නැවත ඍණ 1ක් වෙනවා මේ විදිහට. එතකොට මේ විදිහට අපිට 2යි 5 වෙනකොට නැවත ඍණ 2යි 5 වෙනකොට මේ විදිහට 1යි කියලා එනවා. මේ වගේ හැසිරීමක් තමයි අපිට එතකොට cos සඳහා දැක ගන්න පුළුවන්. එතකොට cos සඳහා අපිට මේ වගේ හැසිරීමක් තමයි අපිට දැක ගන්න පුළුවන්. ඍණ 3යි 5 සිට ධන 3යි 5 ප්‍රස්ථාරය බලපුවාම. right. නම් පැහැදිලිව පේනවා. එතකොට cos θ වලගේ ධන 1 සහ ඍණ 1 අතර මේ විදිහට විචලනය වෙනවා. එතකොට අපි කියුවා පුනරාවර්තන කෝණ පද්ධතිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් cos alpha සමානයි cos 2n5 ධන alpha කියලා. right. උදාහරණයකට අපි මෙතනට n සමාන 1 දැම්මොත් එතකොට n සමාන 1 දාලා ගත්තොත් අපිට එන්නේ cos 2i5 ධන alpha සමානයි cos alpha. අපි ගමු මෙතනදී cos 2i5 ධන alpha වෙනකොට අපි දාමු බිඳුව. cos 2i5 ධන බිඳුව cos බිඳුව. right. cos බිඳුව වෙනකොට අපි දන්නවා 1යි. එහෙනම් cos 2i5 ධන බිඳුව කියන එක 1 වෙන්න ඕන බලමු. cos 2i5 ධන බිඳුව කියන්නේ නැවත 2i5 කියන්නේ ඒකත් 1 වෙලා තියෙනවා. තව උදාහරණයක් ගමු අපි 2i5 ධන 5 බෙදීම 2. 2i5 ධන 5 බෙදීම 2 කියලා කියන්නේ අපි දන්නවා එතකොට 5 බෙදීම 2. 5 බෙදීම 2 කියලා කියන්නේ බිඳුව. එහෙනම් 2i5 ට 5 බෙදීම 2ක් එකතු වුණාම අපි දන්නවා කොච්චරද? 5යි 5 බෙදීම 2යි. ඒ කියන්නේ එතනදී මොකද වෙන්නේ? එතකොට cos ලගේ සමාන අගයක් වෙන්නේ. එතකොට අපි ඍණ පැත්තට බැලුවත් ඔය අගයම තමයි අපි වෙන්නේ. ඒ කියන්නේ පුනරාවර්තන කෝණ පද්ධතිය ගත්තාම අපිට මේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් අපි දෙවෙනියට බලමු sin θ වල ඕනෑම θ කෝණයක් සඳහා කොහොමද විචලනය වෙන්නේ කියලා. දන්නවා එතකොට sin බිඳුව කියන්නේ බිඳුවයි sin π බෙදීම 2 කියන්නේ 1යි කියලා අපි දන්නවා. එහෙනම් මේ විදිහේ හැසිරීමක් අපිට අධ්‍යයනය කරා. right. ඒ වගේම sin 5 වලගේ නැවත බිඳුවක් වුණා 5 බෙදීම 2 3යි 5 බෙදීම 2 දෙමුනේ. හොඳයි. එතකොට 3යි 5 බෙදීම 2 දී අපි දන්නවා ඍණ 1ක් වුණා sin වලට. ඒ වගේම 2යි 5 වෙනකොට නැවත බිඳුවක් වෙනවා කියලා අපි අධ්‍යයනය කරා. එතකොට මේ හැඩේ මේ විදිහටම පවතිනවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට හරියට මේ වගේදී
නැවත 5යි බෙදීම දෙකේදී එකක් වෙනවා. නැවත 3යි 5 වලදී බිඳුවක් වෙනවා. එතකොට ධන පැත්ත ගත්තොත් අපිට මේ විදිහ හැසිරීමක් බලා ගන්න පුළුවන්. ඒක ඍණ පැත්තේ විචලනයක් ඇතුළ මේ විදිහට වෙනවා. හැලේ ඒ ආකාරයෙන්ම මෙතන එතකොට අපිට එනවා නැවත බිඳුවයි. මෙතන අපිට එනවා නැවත 1යි. මෙතන අපිට නැවත බිඳුවයි. මෙතන අපිට ආයෙ නැවත එනවා ඍණ 1යි. ඔය විදිහට 3යි 5 වෙනකොට බිඳුව වෙනවා. sin θ වල වක්‍රයයි. එතකොට එහෙනම් මේ තියෙන්නේ ඍණ 3යි 5 සිට ධන 3යි 5 දක්වා sin θ වල වක්‍රය. ඒතකොට ඔයාලට පැහැදිලිව පේනවා sin θ වලගේ ධන 1යි ඍණ 1යි අතර මේ විදිහට විචලන වෙනවා. එතකොට අපි දන්නවා ප්‍රධාන ආවර්තය තුළ තියෙන කෝණයක් ඇල්ෆා නම් ඇල්ෆා වලට තුල්‍ය වෙන කෝණ පද්ධතියක් අපිට ලැබෙනවා කියලා අපි ඒක පුනරාවර්තන කෝණ පද්ධතිය. එතකොට අපිට sin ඇල්ෆා ලියන්න පුළුවන් කියලා sin 2යි n5 ධන ඇල්ෆා. උදාහරණයක් ලෙස මම ගන්නවා මේකේ n සමාන ඍණ 1 අවස්ථාව. එතකොට ඍණ 2යි 5 ධන ඇල්ෆා n ඇල්ෆා වලට මම ගන්නවා 5 බෙදීම 2යි නම් මෙතන මම ගත්තේ එතකොට ඍණ 2යි 5 ධන 5 බෙදීම 2 සලකනවා. right. එතකොට මෙතන ඉඳන් එන්න ඕනේ 5 බෙදීම 2. right. අපි බලමු දැන් මේ අවස්ථා දෙකේදී එකම අගය එනවද කියලා. sin 5 බෙදීම 2 ගත්තොත් කීයද එන්නේ? sin 5 බෙදීම 2 ගත්තොත් අපිට එන්නේ අපි දන්නවා 1යි. මෙතන තියෙන එතකොට sin ඍණ 2යි 5 ධන 5 බෙදීම 2. sin ඍණ 2යි 5. ඍණ 2යි 5 කියපුවා අපි දන්නවා කෙලින්ම ඍණ 2යි 5 කෝණය ගත්තාම මෙතනට එනවා. ඒකට 5 බෙදීම 2ක් එකතු වුණාම ඒ කියන්නේ ආපස්සට ගියාම ඍණ 3යි 5 බෙදීම 2. ඒ කියන්නේ මෙන්න මේ වෙනවා. එහෙනම් පැහැදිලිව පේනවා 5 බෙදීම 2කේදී සහ ඍණ 2යි 5 ධන 5 බෙදීම 2කේදී අපිට sin θ සඳහා ලැබෙන්නේ එකම අගයයි. ඒ කියන්නේ මේ විදිහට අපිට පුනරාවර්තන කෝණ පද්ධතිය ලියා දක්වන්න පුළුවන්. එහෙනම් මේක තමයි අතන sin සඳහා ලැබෙන ප්‍රස්ථාරය. අපි ඊළඟට බලමු tan θ වල ඕනෑම කෝණයක් සඳහා කොහොමද හැදෙන්නේ කියලා. right. එතකොට අපි දන්නවා tan බිඳුව කියන්නේ බිඳුවයි. ඒතකොට මේ වගේ හැසිරීමක් තමයි අපි අධ්‍යයනය කරේ. right. එතකොට මේ පැත්තේ අපි අධ්‍යයනය කරා මේ වගේ හැසිරීමක්. එතකොට මෙතනත් අපි ඊට ලියා දක්වන්න පුළුවන්. හොඳයි. එතකොට අපිට මේකත් අපිට මේ විදිහට ගන්න පුළුවන්. right. එතකොට මේ වගේ හැසිරීමක් තමයි අපිට බලා ගන්න පුළුවන් tan θ සඳහා. එතකොට ඍණ පැත්ත ගත්තත් ඔය විදිහමයි අපි දන්නවා. එතකොට මේ ප්‍රස්ථාරය මේ විදිහට හොඳයි. අපි දැන් අපේ ප්‍රස්ථාරය මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට මෙතනදී ආපහු ලියන්න පුළුවන්. හොඳයි. ඒ වගේම අපිට මෙතනදී ආපහු මේ ප්‍රස්ථාරය මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. මේ විදිහට අපිට tan θ සඳහා ප්‍රස්ථාරය අපිට ලබා ගන්න පුළුවන්. මේ විදිහට අපිට tan θ සඳහා ප්‍රස්ථාරය අපිට ලබා ගන්න පුළුවන්. එතකොට අපි මේ ප්‍රස්ථාර තුන අධ්‍යයනය කරනකොට අපිට ගන්න පුළුවන් නිගමන කීපයක් තියෙනවා. බලමු මොනවද මේ නිගමන කියලා. එතකොට අපි cos θ ප්‍රස්ථාරය අධ්‍යයනය කරොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් cos θ වලගේ ඍණ 1කට වැඩි ඒ වගේම ධන 1කට අඩුයි. right. ඔයගේ අතර තමයි cos θ පවතින්නේ. ඒක cos θ වල ඍණ 1කට සමාන වෙනවා. හොඳයි. එතකොට cos θ ඍණ 1කට සමාන වෙනවා වැඩි වෙනවා. ධන 1කට අඩු වෙනවා සමාන වෙනවා. right. එහෙනම් ඒ කියන්නේ cos θ වල මාපාංකය ගත්තොත් හැම විටම මොකද වෙන්නේ? ධන 1කට වඩා අඩුයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි sin ප්‍රස්ථාරය බැලුවොත් sin θ වලගියත් මොකද වෙන්නේ? ඍණ 1කට වැඩි හෝ සමානයි ධන 1කට අඩුයි හෝ සමානයි. ඒ කියන්නේ sin θ මොකද වෙන්නේ? එතකොට sin θ වලගියත් ගත්තොත් මාපාංකයකට වඩා අඩු වෙනවා. right. ඒ වගේම tan ප්‍රස්ථාරය අපි ගත්තොත් tan වලගේ මොකද වෙන්නේ? tan θ වල ඕනෑම θ ගයක් සඳහා tan θ සඳහා අපිට ඕනෑම තාත්වික ගයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ඉගෙනගත්ත දේවල් සාරාංශ කරන්න මේ විදිහට. දැන් අපි ඉගෙන ගත්තා එතකොට එක් වෘත්ත පාද තුල sin θ cos θ වල හැසිරීම. මේ තියෙන්නේ පළවන වෘත්ත පාදයේ. right. මේ තියෙන්නේ දෙවන වෘත්ත පාදයේ. මේ තියෙන්නේ තුන්වන වෘත්ත පාදයේ. මේ තියෙන්නේ හතරවන වෘත්ත පාදයේ. right. අදට අපි පළවෙනි වෘත්ත පාදයේ තුලදී sin θ, cos θ, tan θ බැලුවොත් අපි දැන් පළවෙනි වෘත්ත පාදයේ තුලදී sin θ කියන්නේ ධනාගයක්, cos θ කියන්නේ ධනාගයක්, tan θ කියන්නේ මොනවාගේද? ධනාගයක් කියලා අපි පැහැදිලිව ඔප්පු කරලා පෙන්නනවා. දෙවෙනි වෘත්ත පාදයේ බැලුවොත් sin θ වල ලකුණ, cos θ වල ලකුණ, tan θ වල ලකුණ. sin θ පැහැදිලිව ධනයි කියලා අපි ඔප්පු කරා. මේ දෙන පැහැදිලිව ඍණයි කියලා අපි ඔප්පු කරා. තුන්වෙනි වෘත්ත පාදයට අපි ගියොත් sin θ, cos θ, tan θ වල ලකුණ බැලුවොත් අන්න තුන්වෙනි වෘත්ත පාදයට පැහැදිලිව වෙනවා sin θ ඍණාගය, cos θ ඍණාගය, tan θ මොකද වෙන්නේ? ධනාගයක් කියලා අපි පැහැදිලිව වෙනවා. ඒ වගේම හතරවෙනි වෘත්ත පාදය තුලදී sin θ, cos θ, tan θ වල ලකුණ බැලුවොත්
අපි පැහැදිලිව පෙන්වනවා කොස්කීට තමයි මේක දාන වෙන්නේ. අනිත් දෙන්නම මේක මොකද වෙන්නේ? ක්‍රියන වෙනවා කියලා පැහැදිලිව අපි පෙන්වනවා. එහෙනම් මේ විදිහට අපි ඉගෙන ගත්ත දේවල් සාරාංශ කරන්න පුළුවන් මේ විදිහට වෘත්තපාද හතරට.